මුලින් කියන ලද පියවර දෙකේදී පජානාති කියන වචනයක් සඳහන් වුණා. අස්ස සිස්සාමේති පජානාති පස්ස සිස්සාමේති පජානාති මේ විදියට. මේ තුන්වෙනි පියවරේදී අස්ස සිස්සාමේති සික්ඛති පස්ස සිස්සාමේති සික්ඛති කියලා වෙනත් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක වෙනම අර්ථයක් ගෙන දෙනවා. සික්ඛති කියන්නේ හික්මෙනවා කියන තේරුමයි. මොනවාද හික්මෙන්නේ? ශීල සමාධි ප්‍රඥා කියන මේ ශික්ෂා තුන. හැමදෙනාම හික්මෙන්නේ මේ ශික්ෂා තුනේ තමයි. මේ ආනාපාන සති සමාධි භාවනාව කරගෙන යනකොට ශීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනම ක්‍රමයෙන් සම්පූර්ණ වෙනවා. සාමාන්‍ය සීල සමාධි ප්‍රඥා කියනට වැඩියෙන් ඒවා ටිකක් ඉහළ මට්ටමකට යනකොට කියනවා අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා කියලා. මෙන්න මේ ශික්ෂා තුන මේ කාල සමයේදී ඒ භාවනා යෝගියාට සම්පූර්ණ වෙනවා. මෙහෙම භාවනා කරගෙන යනකොට ඒ යෝගාවචරයාගේ යම්කිසි සංවරයක් ඇති වෙනවා. ඒ සංවරය තමයි අදි සීල ශික්ෂා කියලා කියන්නේ. අදි සීල ශික්ෂා. ඊළඟට මේ භාවනා කර්මස්ථානයේ වැඩි දියුණු කරගෙන යනකොට හිතේ ඇති වෙනවා සමාධිය. ඒක තමයි අදි චිත්ත ශික්ෂා කියලා කියන්නේ. අදි චිත්ත ශික්ෂාව. තවත් භාවනා කරගෙන යාමේදී දැනුම අවබෝධය ඇති වෙනවා. ප්‍රඥාව ඇති වෙනවා. ඒකට කියනවා අදි ප්‍රඥා ශික්ෂා කියලා. මේ විදිහට ආනාපාන සති භාවනා අරමුණේ සිහිය පිහිටවගෙන සංවරශීලීව භාවනා මනසිකාරයේ පැවැත්වීමෙන් අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියන මේ ශික්ෂා තුනම ක්‍රමයෙන් වර්ධනය වෙනවා භාවනා යෝගියට. ඊළඟට හතරවෙනි පියවර පස්සම්භයං කාය සංඛාරං අස්තසිතාමේති සික්ඛති පස්සම්භයං කාය සංඛාරං පස්සසිස්සාමේති සික්ඛති. මෙහිදී කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස වලට කියන නම. පස්සම්භයං කාය සංඛාරං ආස්වාස ප්‍රාස්වාස නැමැති මේ කාය සංස්කාර සංසිඳවමින් ආස්වාස කරන්නෙමි ප්‍රාස්වාස කරන්නෙමි කියලා යෝගාවචරයා හික්මනවා. මේ විදිහට හතරවෙනි පියවරේදී යෝගාවචරයා
මේ ආස්වාද ප්‍රාස්වාස නැමැති කාය සංස්කාරයන් සංසිඳවමින් භාවනා මනසිකාරයේ පවත්තන මේ භාවනාවක් ආරම්භ කරගෙන යනකොට ඒ යෝගාවචරයාගේ හිත කය සංසිඳිලා නැහැ. හිත කය සංසිඳිලා නැති වුණාම ආස්වාද ප්‍රාස්වාදත් සංසිඳෙන්නේ නැහැ. ඒ වගේම කයේ ශරීරයේ ඇතිවෙන රිදුම් කැක්කුම් තද ගති බර ගති නැමෙන සෙලවෙන ගති ආදී මේවට කියනම කාය දරත කියලා. හිතේ ඇති වෙන දුවන පනින ගති විසිරෙන කලඹෙන ගති ඒවට කියනවා චිත්ත දරත කියලා. භාවනා යෝගියා ආරම්භයේ ඉඳලා භාවනා කරගෙන එනකොට මේ කාය දරත චිත්ත දරත කියන ඒවා තියෙනවා. දැන් ඉතින් භාවනා මනසිකාරය හොඳින් පවත්වාගෙන යන්න. හරියට භාවනා නොකරන කාලයට කියනවා අපරිග්‍රහිත කාලය කියලා. භාවනා අරමුණු අල්ලාගෙන හොඳට භාවනා මනසිකාරයෙන් නොපැවැත්වෙන කාලය. ඒක හේතු කොටගෙන හිත කය දෙකම අර කලින් කියන ලද ආකාරයට දරත එහෙම නැත්නම් කාය දරත චිත්ත දරත කියන මේවා ඇති වෙනවා. ඊළඟට භාවනා මනසිකාරයේ පවත්වනකොට ඒකට කියනවා පරිග්‍රහිත කාලය කියලා. භාවනා අරමුණු හොඳින් අල්ලාගෙන මෙනෙහි කරන කාල සීමාව. මේ හේතු කොටගෙන තමයි මේ සංසිඳීම ඇති වෙන්නේ. අපරිග්‍රහිත කාලය කියන ඒ අවස්ථාවේදී ආස්වාද ප්‍රාස්වාද ඊටාම ඕලාරිකයි ගොරෝසුයි. සමහර විට නාසයෙන් හුස්ම යන්න ඉඩ මැදිතරමට ගොරෝසු වෙනවා. කටිනුත් හුස්ම ගන්න තරමට මහත් ගොරෝසු භාවයට පත් වෙනවා අපරිග්‍රහිත කාල සීමාව කියන එකේ. දැන් භාවනා අරමුණු අල්ලාගෙන හොඳින් මෙනෙහි කළා පරිග්‍රහිත කාලයට පැමිණෙච්ච නිසා කාය දරත චිත්ත දරත කියන ඒවා සේරම සංසිඳිලා යනවා. ඊළඟට අර කාය සංස්කාර කියන ආස්වාද ප්‍රාස්වාද ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. මෙහෙම ක්‍රමයෙන් අඩු වෙමින් ඊතා සියුම්තාවයට පත් වෙනවා. ආස්වාද ප්‍රාස්වාද කියනවාද නැද්ද කියලාවත් හිතා ගන්න බැරි තරමට ඊ타ත්ම සියුම්තාවයට පත් වෙනවා. මේ විදියට ආස්වාද ප්‍රාස්වාද සියුම්තාවයට පත් වුණත් ඒ යෝගාවචරයාගේ හිත විසිරෙන්නේ නැහැ. හොඳට භාවනා අරමුණේ පිහිටලා හිටිනවා. ඒකට උපමාවක් තියෙනවා. කස්ලෝ තලිය අපි හිතමු ඝණ්ඨාර කියලා කාටත්
දකින්න තියෙන වැටහෙන එක. ඝන්ටාරයට මුලින්ම ගැහුවහම ලොකු හඬක් ඇති වෙනවා. ගොරෝසු හඬක් ඇති වෙනවා. ඒ හඬට කන් දීගෙන ඉන්නකොට ඒක ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඊළඟට අර ඝන්ටාර හඬේ සියුම් හඬ ඒකට කන් දීගෙන ඉන්නකොට ඒ අනුරාවයේ ක්‍රමයෙන් අඩු වෙලා අන්තිමට නොදැනීම යනවා. ඒ වගේ භාවනා යෝගිය මේ භාවනා මානසිකාරේ පවත්වමින් ආස්වාද ප්‍රාස්වාද වලට අවධානය යොමු කළා භාවනා මානසිකාරේ පැවැත්තුවා. ආරම්භ සමයේදී ඒ ආස්වාද ප්‍රාස්වාද ඊ타මත්ම ඕලාරිකයි ගොරෝසුයි. භාවනා කරගෙන යනකොට ඒ ආස්වාස ප්‍රාස්වාස ක්‍රමයෙන් අඩු වෙමින් සියුම්තාවයට පත් වෙනවා. අන්තිමට ඇද්ද නැද්ද කියන මට්ටමටම පත් වෙනවා. නමුත් හිත කොහෙවත් දුවන්නේ පනින්නේ කලබල වෙන්නේ නැහැ. ඝන්ටාර හඬ ඊටාම සියුම් හඬ නොඇසී ගියත් නැවත කල්පනාවට ගන්නකොට ඒ සියුම් හඬේ දෝංකාරය Tamanට දැනෙනවා. ඒ වගේ ආස්වාද ප්‍රාස්වාස සියුම් මෙලා නොදැනී ගියත් මුලින්දලම මේ අරමුණේ හිත පිහිටවාගෙන සිටිය නිසා තමා නොදැනුවත්වම වගේ සිතේ ඊතා සියුම් ආස්වාද ප්‍රාස්වාද අරමුණ අල්ලාගෙන පවතිනවා. මේ හතරවෙනි පියවරට පැමුණුනහම භාවනා යෝගියාට ඊතා හොඳින් ශාන්තව පහසුවෙන් හිත තැම්පත් කරගෙන භාවනා මානසිකාරයේ පවත්වන්නට පුළුවන්කම ඇති වෙනවා. දැන් පියවර 4ක් පිළිබඳව විස්තර කළා. මුලින්දලම දීඝං වා අස්සසන්තෝ දීඝං වා පස්සසන්තෝ එක පියවරයි. රස්සං වා අස්සසන්තෝ රස්සං වා පස්සසන්තෝ තවත් පියවරක්. ඊළඟට සබ්බකාය පටිසංවේදී කියලා තුන්වෙනි පියවර. ඊළඟට පස්සම්භයං කාය සංඛාරං කියලා හතරවෙනි පියවර. මේ පියවරවල් හතරේ තමයි ආනාපාන සතියේ සේරම වැඩ ටික තියෙන්නේ. තවත් පියවරවල් හතරේවත් තුනක් තියෙනම ඒවා භාවනාම දියුණු කරගෙන ධ්‍යානයක් ලබා ගත්තට පස්සේ ප්‍රකට වෙන්නේ. හතරවෙනි චතුස්කය කියන එක විදර්ශනා වශයෙන්ම දේශනා කරලා තියෙන එක. මේ ප්‍රථම චතුස්කය කියන මේ කොටස් හතරේ තමයි ආනාපාන සතියේ වැඩිම වැඩ කොටසක් තියෙනවා.
මේ කොටස් හතර භාවනා කරගෙන යනකොට ධ්‍යාන ආදී සමාධි ගුණ ලබන්නට පුළුවන්කම ඇති වෙනවා. මෙතෙක් විස්තර කරන්නට යෙදුනේ ශ්‍රී වික්ඛ දේශනාවේ සඳහන් වෙන භාවනා කරන පිළිවෙල. ඊළඟට මේ ආනාපාන සති භාවනා කර්මස්ථානයේ පිළිබඳව ඈත අතීතයේ ඉඳලා අනුරාධපුර යුගයටත් එහා ඉඳලා මිහිඳු සමයේ ඉඳලා ඒ භාවනා මාර්ගයේ යන හැටි විස්තර කරමින් ආචාර්යයන් වහන්සේලා ඒ භාවනා පොත් ලියලා තියෙනවා. ඒ පාරම්පරික වෙන ඈත අතීතයේ ඉඳලා එන මේ භාවනා කර්මස්ථානයේ වඩන පිළිවෙල යන පිළිවෙල ඊළඟට කියා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේ භාවනා කර්මස්ථානයේ මුලින්ම ඉගෙන ගන්නට ඕන. ගුරුවරයාණන් වහන්සේ වෙතින් ඉගෙන ගන්නට ඕන. ඒක සම්දිස්ථාන පහක් තියෙනවා. මුලින්ම උග්ගහෝ කියලා කර්මස්ථානයේ ඉගෙන ගැනීම. හොඳට ඉගෙන ගන්න ඕනේ භාවනා කර්මස්ථාන. දෙවනුම පරිපුච්ඡා කියලා. ඒ කර්මස්ථානයේ තිබෙන නොදැනෙන තැන්, ගැටලු තැන් ගුරුවරයාගෙන් අසා කියා ගැනීම. තුන්වෙනි අවස්ථාව තමයි උප ဋ ාණං කියලා. ඒ භාවනා කර්මස්ථානයේ වඩනකොට ඒක ඒ අවස්ථාවවලදී පිහිටා සිටින ආකාරය, පවතින ආකාරය ඒකත් ඉගෙන ගන්නට ඕන. හතරවෙනුව අප්පනා. මේ කර්මස්ථානයේ වඩලා අර්පණා සමාධිය ලබා ගන්න ආකාරය. ඊළඟට පස්වෙනුව ලක්ෂණ. මේ කර්මස්ථානයේ ලක්ෂණය. ඒකේ අනිත් පැත්තට විදර්ශනා කියන එකත් ඒකට ඇතුළත් වෙනවා. මෙන්න මේ විදිහට ගුරුවරයාගෙන් භාවනා කර්මස්ථානයේ අසාධනගෙන ඉගෙනගෙන ඊට පස්සේ භාවනාවට තියෙන බාධක, පලිබෝධ කියන ඒවා ඔක්කොම අයින් කරගෙන භාවනාවට වාඩි වෙලා මුලදී කියාපු හැටියට තුනුරුවන්ගේ ගුණ සිහිපත් කරගනිමින් සිතේ සද්ධාව සතුට ඇති කරගෙන ගුරුවරයාගෙන් ඉගෙනගත්ත භාවනා කර්මස්ථානයේ ඒවා වෙනස් කරන්නේ නැතිව ආනාපාන සති භාවනා කර්මස්ථානය වඩන්නට ඕන.
ඊළඟට මේ භාවනා කර්මස්ථානයේ වඩන ආකාරය. ඒක ඉදිරියට කරගෙන යන ආකාරය ගණන, අනුබන්ධන, පුසන, තපන, සල්ලක්ෂණ, විවට්ටන, පාරිශුද්ධි, තේසංච පටිපස්සනා කියන මෙන්න මේ පිළිවෙලක් තියෙනවා. ඒ කාරණා ටික පසුව එකින් එක විස්තර කරලා දෙනවා. මුලින් කියාපු හැටියට භාවනා කර්මස්ථානයේ පිළිබඳව ඉගෙනගෙන භාවනාවට තියෙන පරිබෝධ බාධක ඔක්කොම අයින් කරලා හිත නිදහස් කරගෙන භාවනාව ආරම්භ කරන්නට ඕන. ස්වාමීන් වහන්සේලාට නම් ඕනතරම් මේවා කරන්න ඉඩකඩ නිදහස තියෙනවා. සාමාන්‍ය ජනයාට එහෙම ලබන්නට අපහසුයි. ඒ නිසා තමන්ගේ සියලු වැඩ කටයුතු, වගකීම්, රැකී රක්ෂා ආදී ඔක්කොම සතියකට හමාරකට නවත්තලා හිත නිදහස් කරගෙන සැහැල්ලු කරගෙන භාවනා ආයතනයකට පැමිණිලා භාවනා කළ පුරුදුතාවේ ඇති කරගන්නට ඕන. මේ භාවනා කර්මස්ථානය වඩන ආකාරය ගණනා කියලා මුලින්ම සඳහන් කළා. ගණන කියන්නේ ගණන් කිරීම. හුස්ම ගන්නේවා පිටේ වෙනේවා ගණන් කරනවා. මොනවටද ගණන් කරන්නේ? භාවනාරමණේ හිත රඳවාගෙන භාවනාරමණට හිත පුරුදු කර ගැනීම සඳහා ගණන් කිරීමේදී දිගටම ගණන් කරගෙන යන්නේ නැහැ. එහෙම ගණන් කරගෙන ගියාම ඒ ගණන අරමුණු කරගෙන ගණනට හිත වැටිලා යනවා මිසක් මේ ආස්වාස ප්‍රාස්වාස අරමුණේ හිත පිහිටන්නේ නැහැ. ඒ නිසා 10න් එහාට ගණන් කරන්නේ නැහැ. ඊළඟට නතර කරනකොට 5න් මෙහා නතර කරන්නෙත් නැහැ. මේ ගණින පිළිවෙල 5න් මෙහා නතර කරන්නෙත් නැහැ. 10න් එහාට යන්නෙත් නැහැ. ඒක ගණින්නේ මෙහෙමයි. හුස්ම ගන්නේවා පිට කරනේවා එතෙන්ට අවධානය යොමු කරගෙන ගන්නකොට පිට වෙනකොට 1 2 3 4 5 කියලා ගණනලා නවත්තනවා. ඊළඟ වාරේ 1 2 3 4 5 6 කියලා ගණනලා නවත්තනවා. ඊළඟ වාරේ 1 2 3 4 5 6 7 කියලා නවත්තනවා. ඊළඟ වාරේ 1 2 3 4 5 6 7 8 කියලා නවත්තනවා. ඊළඟ වාරේ 1 2 3 4 5 6 7 8 9යි කියලා නවත්තනවා. අන්තිම වාරය 10න් නවත්තනවා. ඊළඟට ආයේ මුල ඉඳන් පටන් ගන්නවා 1 2 3 4 5 කියලා ඒ විදිහට. ඔය ආකාරයට තමයි මේ ආස්වාස ප්‍රාස්වාස ගණින්න කියලා විස්තරය.
තව ගණන් ක්‍රමයක් තියෙනම ධඤ්ඤ මාපක ගණන කියලා. දැන් මගේ නෙමේ ඉස්සර ගොවියෝ වීමන්නේ ලාස්සකි. එකක් පුරවලා එකයි කියලා වෙනම පැත්තකට දානවා. ඊළඟට දෙවෙනි එකට පුරවන ගමන් ඒකේ රොඩු කොන තියනවා නම් අයින් කරන ගමන් 2 2 2 කියා දෙවෙනි එක පුරවනවා. ඒකත් පැත්තකට දානවා, හලනවා. ඊළඟට තුන්වෙනි එක පුරවන කොටත් 3 3 3 කියලා කීප වාරයක් කියමින් තමයි ඒක ගණන් කරන්නේ. මේකට කියනවා ධඤ්ඤ මාපක ගණන කියලා. ධාන්‍ය මනින පිළිවෙල. අන්නේම 2 1 1 2 2 2 3 3 3 ඒ විදිහටත් ගණින්නට පුළුවන්. මේවා පුරුදු වෙනකොට ඊළඟට ගෝපාල ගණන, ගොපල්ලගේ ගණන් ක්‍රමයට ගණින්න කියලා තියෙනවා. කොහොමද ගොපල්ලගේ ගණන් ක්‍රමය? ගොපල්ලා ගව රැළ දානවා, ගව ගාලට දාලා දොර වහලා හිටන් යනවා. උදේට එනවා ගවයින් ගැනලා අරගෙන යන්න. මේ ගොපල්ලා ඔඩොක්කුවේ ගාල් කැට ටිකක් තියාගන්න. දැන් දොර ඇරලා ගවියෙන් එළියට එනකොට එක ගවයට එක ගල් කැටේ ගානේ වීසි කරලා ගනිනවා. කොහොම ඩිංගක් වෙලා ගනිනකොට අර රෑ ඉඳන් එකට හිටපු ගවයෝ රොත්ත පිටින් එළියට එනවා. එතකොට ඒ ගොපල්ලා ඉක්මනට ගල්කට වීසි කරමින් ගණන් කරනවා. ඒ වගේ ආනාපාන සති භාවනා කර්මස්ථාන වඩන යෝගාවචරය ඒ ආස්වාස ප්‍රාස්වාස ඉක්මනින් යන්නේනකොට වහවහ ගනින්නට ඕන. ඉක්මනින් ගනින්නට ඕන. එහෙම ගනිනකොට තමයි ආස්වාද ප්‍රාස්වාස වල හොඳට හිත පිහිටා සිටින්නේ. මේ විදිහට මේ ගණන් කිරීමෙන් ඒකට හිත පුරුදු වෙලා සිතක් කනලා පාරුව නවත්ත ගන්නා වගේ ගණන් කිරීමෙන් සිත තැම්පත් කරගන්න. මෙහෙම ගණන් කරගෙන යනකොට හොඳට මේ භාවනා කර්මස්ථානයේට හිත යොදෙන්න. තව කාරණයක් කියන්නට ඕන. අපි භාවනා කරනකොට ගණන් කිරීමක් කරන්නේ නැහැ. ඇතුල් වෙනවා පිට වෙනම ගනිමි හෙළමි ආදී වශයෙන් මෙනෙහි කරමින් තමයි භාවනා කරන්නේ. ඒ ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරන පිළිවෙලත් මේ ගණන් කිරීමත් කියන දෙකම සමානයි. දැන් මේ ආස්වාද ප්‍රාස්වාද මෙනෙහි කරගෙන යනකොට නිරන්තරයෙන්ම භාවනා කර්මස්ථානය පිහිටලා තියෙනවා කියලා තේරුම් ගන්නට ඕනේ. ඒ වැටහීම ඇති වෙනවා. නාසයගම හිත පිහිටව ගන්නට ඕන. මෙතනම විස්තර වෙනම
ඒ හුස්ම ගන්න එක ලුහු බඳෙමින් ගියොත් ඇතුළට පිවිසෙන්නට ඉඩ ඇරියොත් හිතත් එක්ක ලුහු බඳෙමින් හිත කැළඹෙන්න පටන් ගන්නවා, කයටත් අපහසුතා ඇති වෙනවා. ඊළඟට නාසයෙන් අග හුස්ම පිට වෙලා ගියාම ඒ ගැන කල්පනාවට ගන්න ගියත් නොඑක් අරමුණු වල හිත විසිරෙන්න පටන් ගන්නවා. ඒ නිසා හුස්ම වදින තැනට හිත යොමු කරලා භාවනාව කරනකොට එතෙන්ට අවධානය යොමු කරගෙන භාවනා කරනකොට තමයි භාවනාව සමෘද්ධිමත් වෙන්නේ. ඇතුළත පිටත දෙපැත්තටම අවධානය යොමු නොකර නාසිකාග්‍රයේ ආශ්වාස ප්‍රාශ්වාස වදින තැනට අවධානය යොමු කරලා භාවනා මානසිකාරය පවත්වන්නට ඕනේ. මෙතෙන්දී තව කාරණාවක් කියා දෙන්නට තියෙනම මෙහෙම භාවනා කරගෙන යනකොට සමහර විට වම් නාස්පුඩුවෙන් හුස්ම යන්න එන්න වගේ දැනෙන්න පුළුවන්. සමහර විට දකුණු නාස්පුඩුවෙන් හුස්ම යන්න එන්න වගේ දැනෙන්න පුළුවන්. සමහර විට නාස්පුඩු දෙකෙන්ම හුස්ම යනවා එනවා වගේ එහෙම දැනෙන්නට පුළුවන්. ඒවට භාවනා යෝගියා කලබල වෙන්නේ නැහැ. වම් නාස්පුඩුවෙන් දැනෙනවා නම් එතෙන්ට අවධානය යොමු කරලා මෙනෙහි කරනවා. දකුණු නාස්පුඩුවෙන් දැනෙනවා නම් එතෙන්ට අවධානය යොමු කරලා මෙනෙහි කරනවා. දෙකෙන්ම දැනෙනවා නම් දෙකටම අවධානය යොමු කරලා මෙනෙහි කරනවා. ඒ වගේම සමහර අවස්ථාවල හුස්ම ගන්නකොට වැඩියෙන් දැනෙන්න පුළුවන්, පිට කරනකොට අඩුවෙන් දැනෙන්න පුළුවන්. හුස්ම ගන්නකොට අඩුවෙන් දැනෙන්න පුළුවන්, පිට කරනකොට වැඩියෙන් දැනෙන්නට පුළුවන්. එහෙම වුණත් ඒවට කලබල නොවි තමන්ට දැනෙන ආකාරයෙන් මෙනෙහි කරන්නට ඕන. එහෙම කරනකොට ඒවා හොඳට සකස් වෙනවා. ඉතින් මේ විදිහට ගණම් කිරීම වශයෙන් භාවනා කර්මස්ථානයේ වඩාගෙන යනකොට ඒ භාවනා යෝගියාගේ හිත මේ භාවනාරමණේ පිහිටලා ක්‍රමයෙන් තැම්පත් වෙනවා. මේ විදිහට කොච්චර කාලයක් නම් මේ ගණන් කිරීම කළ යුතුද? මේ ගණන් කිරීම අපි කරන්නේ මොනවටද? හිත භාවනාරමණේ පිහිටවා ගැනීම. හිත හොඳට භාවනාරමේ පිහිටවා ගැනීම තමයි මේකේ බලාපොරොත්තු. ගණන් කිරීමක් නැතුව භාවනාරමනේ හිත පිහිටන්න පටන් ගන්නවා මෙහෙම කරගෙන යනකොට. අන්න එතකොට තමයි මේ ගණන් කිරීම වචන මාලාවකින් ගණන් කිරීම නවත්තන්නේ. බාහේ විසට විතක්ක විච්ඡේදං කත්තා අස්සාස පස්සාසාරම්මනේ සති සංඨාපනත්තං යේවහි ගණනාති. හිත එහෙමෙහි විසිරෙන්නේ නැතුව නොයේ කල්පනාවල් වෙන්නේ නැතුව
ආස්වාද ප්‍රාස්වාද අරමුණේ හිත පිහිටුවා ගැනීම තමයි මේ ගණන් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා හිත භාවනාම අරමුණේ හොඳින් පිහිටනකොට පිහිටියට පස්සේ මේ 1 2 3 4 එහෙම කියලාවත් එහෙම නැත්නම් ඇතුල් වෙනවා පිට වෙනවා ගනි මිහිලම ආදි වශයෙන් එහෙම කියලාවත් එහෙම කිරීමක් අවශ්‍ය නැහැ. භාවනා අරමුණේ හිත පිහිටවා ගන්නවා කියන එක කල්පනාවට ගන්නවා. භාවනා අරමුණේ හිත පිහිටවා ගන්නවා. 아무තු වචන මාලාවක් නැහැ. ඒ ගැන කල්පනාව ඇති කරගන්න. දැන් අපි පාරේ වාහන යනකොට මිනිස්සු යනකොට අපි බලන් ඉන්නවා. ඒව පස්සෙන් දුවන්නේ නැහැ. ඒ වගේ මේ හුස්ම යන්නේ නැහැටි හොඳට සිහිය පිහිටවාගෙන බලන් ඉන්නවා. ඒකට අවධානය යොමු කරගෙන ඉන්නවා විතරයි. වචන මාලාවලින් මෙනෙහි කිරීමක් නැහැ. ඒ ගණන් කිරීම ආදී ක්‍රම වලින් මෙනෙහි කරලා දැන් සිත භාවනා අරමුණට හොඳට හුරු වෙලා හොඳට පුරුදු වෙලා අවධානය යොමු කරගත්තාම ඒකට හිත පිහිටෙව්වහම එහෙම දුවන්නේ නැතුව භාවනා අරමුණේ හිත පිහිටලා තියෙනවා. ඒ නිසා අර සිහිය පිහිටවා ගැනීම කියන එක ප්‍රමාණවත් වෙනවා. ඒ සිහිය පිහිටවා ගැනීම කියන එක හොඳට තේරුම් ගන්නට ඕන, කල්පනාවට ගන්නට ඕන. මේ ආස්වාස ප්‍රාස්වාස ගණන් කරලවත් ඇතුල් වෙනවා පිට වෙනවා ආදි වශයෙන් වචන මාලා වලින් මෙනෙහි කරලවත් අපට කවදාවත් සමාධියක් දියුණු කරන්න බෑ. ධ්‍යානයක් ලබන්න බෑ. සමාධියක් දියුණු කරන්න නම් අර කියන ලද ආකාරයට භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගන්න ඕන. භාවනා අරමුණට අවධානය යොමු කරගෙන ඉන්න ඕන. අන්න එහෙම කළාම තමයි බලා ඉන්න මගේ ඒ විදිහට කළාම තමයි මේ සමාධිය සිතේ එකඟතාවය වැඩි දියුණු වෙන්නේ. මේ විදිහට තමයි මේ ගමන් කිරීමේ පිළිවෙල. ඊළඟට මේ කර්මස්ථානයේදී කිව්වා අනුබන්ධන වශයෙන් මෙනෙහි කරනවය, පුෂණ වශයෙන් මෙනෙහි කරනවය කියලා. අනුබන්ධන කියන්නේ ලුහු බැඳීම. පුෂණ කියන්නේ හුස්ම පාර වදින තැන සලකා ගැනීම. ඒ හුස්ම පාර වදින තැනට අවධානය යොමු කරගෙන සිහිය පිහිටවාගෙන සිටිනකොට අනුබන්ධන වශයෙන් පුෂණ වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වුවා වෙනවා. මේ විදියට අර ගණන් කිරීම ආදී නවත්තලා දාලා දැන් හොඳට සිහිය පිහිටලා තියෙන්නේ. ඒ හුස්ම පාර වදින තැනට අවධානය යොමු කරනවා. එහෙම යොමු කරමින් භාවනා මානසිකාරයේ පවත්තනවා.
එහෙම කරනකොට භාවනාව දියුණු වෙනවා. භාවනාරමණේ හිත පිහිටනවා. මුලින් කියා දුන්නු හැටියට ඒ හුස්ම පාරත් සමග සිත උදරේ දිහාට යැවීම ආදී ඒ කටයුතු භාවනාවට බාධකයි. ඒ ගැන කරුණු කියලා දුන්නා. හුස්ම පාර වදින තැන් වලට අවධානය යොමු කරලා භාවනා කරනවා. සිහිය පිහිටුවා ගන්නවා. එතකොට අනුබන්ධන වශයෙන්ුත් පුෂණ වශයෙන්ුත් භාවනා මනසිකාරය පැවැත්වුවා වෙනවා. මේකට තියෙනවා උපමාවක්. ගණන් කිරීම ආදී ව්‍යායාමයක් නොකලත් තමන්ට භාවනා අරමුණ හොඳින් පිහිටුවා ගැනීමට අරමුණේ පිහිටුවා ගැනීමට පුළුවන් බව දැක්වීමට. කණු දෙකක් සිටබලා ඉහළ හරහට පොල්ලක් බැඳලා ලීයක් බැඳලා ඒකේ ඔන්චිල්ලාවක් බැඳලා තියෙනවා. මේ කණුව මුල ඉන්නම ආබාධිකයෙක්. ඔහුට නැගිටින්න එහෙම යන්න බෑ. ආබාධිකයෙක්. කණුව මුලට වෙලා ඉන්නවා. කවුරු හරි මේ ඔන්චිල්ලාවට නැගලා පදින. එතකොට අර කණුව මුල ඉන්න ආබාධිකයාට කණුව ළඟින් ඒ ඔන්චිල්ලාව එහාට යනවා මෙහාට යනවා හොඳට වැටහෙනවා. කණුව ළඟින් එහාට යනවා මෙහාට යනවා. ඒ ඔන්චිල්ලාව කණුව ළඟින් එහාට මෙහාට යනවා විතරක් නෙමේ පදිනකොට දකුණු පැත්තෙනුත් වම් පැත්තෙනුත් ඉහළට යනවා. එහාට ඈතට යනවා. මේ ආබාධිකයා ඒව ගැන අවධානය යොමු කරන්නේ නැහැ. කණුව ළඟින් එහාට මෙහාට යන එක ගැන පමණයි කල්පනාව තියායන්නේ. නමුත් අර ඈතට යන එක ඔන්චිල්ලාව දෙපැත්තෙන් ඈතට යන එක ඒ ආබාධිකයා නොදන්නවා නේද? ඒවට අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ ගැන කල්පනාවට ගන්නෙ නැහැ. කල්පනාවට ගන්නේ කණුව ළඟින් එහාට මෙහාට යන එක විතරයි. නමුත් ඈතට යන ඒවත් ඒ ආබාධකයා නොදන්නව නේද? ඒ වගේ මේ ආස්වාද ප්‍රාස්වාස අරමුණු කරමින් භාවනා මනසිකාරයේ පවත්වන යෝගාවචරය නාසයග හුස්ම වදින එකට අවධානය යොමු කරගෙන ඉන්නවා. සිහිය පිහිටවාගෙන ඉන්නවා. ඒ හුස්ම පාර නාසයග වැදිලා උගර දිහා පපුව දිහා උදරේ දිහාට යවෙනවා. ඒව ගැන කිසිදු කල්පනාවක් නැහැ යෝගියාට. නමුත් ඒව නොදන්නව නෙවෙයි. ඒව નિરાයාසයෙන්ම වැටහෙනවා. මා මුලිනුත් ඒ කාරණාව සඳහන් කළා. ඒව ගැන අවධානය යොමු නොකලත් නාසයග හිත පිහිටවාගෙන සිහිය පිහිටවාගෙන ඉන්නකොට පපුව දිහා උදරය දිහා
සුලම්පාර වදින එක යෝගාවචරයාට දැනෙනවා කියලා. ඒවට අවධානය යොමු කරන්නේ ව්‍යායාමයක් ගන්නෙ නැහැ. නාසය අගට අවධානය යොමු කරගෙන සිටීමෙන්ම ඒව දැනෙනවා. නාසයෙන් පිට වෙලා යන ඒවා පිළිබඳවත් තේරුම තියෙනවා. අර ඔන්චිල්ලාව බැඳලා තියෙන කනුව මුල ඉන්න ආබාධිකයාට ඒ කනුව ළඟින් එහාට මෙහාට යන එක පමණක් කල්පනා කරගෙන හිටියත් ඈතට යන ඒවත් ඔහුට නොපෙනෙනවා නොදන්නවා නෙවෙයි. ඒ වගේ නාසයගේ හිතේම කරගෙන හිටියත් යෝගාවචරයා අර එහාට මෙහාට යන ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳවත් නොදන්නව නෙමේ ඒවා નિરાයාසයෙන්ම දැනෙනවා. මේක තමයි උපමාව. ඊළඟට දොරටුපාලයාගේ උපමාව. ඉස්සර කියන්නේ දොරටුපාලවක් කියලා. දැන් වගේ නෙමේ. රජ්ජුරුවෝ ඉන්න නගරේ වට කළා තාප්ප වැනි ඒවා දියාගල් දාලා නගරයට ඇතුල් වෙන්න දොරටු තියලා තියෙනවා. ඒ දොරටු රාත්‍රියට වහලා දානවා. ඒ දොරටු වල රාජපුරුෂයෝ තියලා ඉන්නවා. මොනවටද? ඒ දොරටු ළඟින් එහාට මෙහාට යන්නේව නැත්නම් නුවරට ඇතුල් වෙන පිට වෙන මිනිස්සුන් පරීක්ෂා කිරීමට. ඒ දොරටුපාලයා මොකද කරන්නේ? ඒ දොරටු ළඟින් ඇතුල් වෙන අය පරීක්ෂා කරනවා. කොහෙද යන්නේ? කින්ද මන්ද? නම මොකද්ද? කොහාටද යන්නේ? ඌමනාව මොකද්ද? ඔය මල්ලේ මොනවද ආදී වශයෙන් පරීක්ෂා කරනවා. ඊළඟට නුවර ඇතුළේ ඉඳලා එළියට යන්නේ නායත් පරීක්ෂා කරනවා. කොහේ ඉඳලාද එන්නේ? කොහෙද යන්නේ? ඔය මල්ලේ මොනවද ආදී වශයෙන් පරීක්ෂා කරනවා. මේ ටික කරනවා මිසක් ඒ දොරටුපාලයාට අයිතියකුත් නැහැ. ඔහු කරන්නෙත් නැහැ. ඒ දොරටුවෙන් ඇතුලේ ඉන්න මිනිසුන් පරීක්ෂා කිරීම, දොරටුවෙන් පිට ඈත ඉන්න මිනිසුන් පරීක්ෂා කිරීම. ඒක ඔහුට අයිති වැඩක් නෙවෙයි. ඔහුට අයිති රාජකාරිය තමයි දොරටුව ළඟට ආවනම් ඒ ආපු අය පරීක්ෂා කරලා ඇතුල් කරනවා, පරීක්ෂා කරලා පිට කරනවා. ඒ වගේ භාවනා යෝගියාටත් තියෙන වගකීම කළ යුතු දේ තමයි නාසයේ අගට දැනෙන වදින හුස්ම පාර මෙනෙහි කරනවා. උදරේ පපුව දිහා ඒ පැත්ත අවශ්‍යත් නැහැ. නාසයේ අගෙන් හුස්ම පිට වෙලා ගියහම ඒව අවශ්‍යත් නැහැ. යෝගාවචරයට කරන්න තියෙන්නේ හුස්ම පාර ඇවිල්ලා නාසයේ අග වදිනවා. ඒ වදින තැනට අවධානය යොමු කරගෙන ඉන්න. ඊළඟට නැවත නාසයේ අග වැදීගෙන හුස්ම පාර පිට වෙනවා. ඒ හුස්ම පාර වදින තැනට අවධානය යොමු කරගෙන. ඇතුළ පිට ගැන අවශ්‍ය නැහැ. නමුත් යෝගාවචරයාට ඒ ඇතුළට පිටත යන එන ආස්වාද ප්‍රාස්වාද નિરાයාසයෙන්ම වැටහෙනවා. අවධානය යොමු නොකලත් ඒව ගැන නොදැනෙනවා නෙවෙයි. ඊළඟට හොඳ උපමාවක් තියෙනවා.
මේ ආනාපාන සතිය වඩනකොට මෙතන කාරණා තුනක් තියෙනවා. මොකද්ද? හුස්ම ගැනීමේ අරමුණ එකක්, හුස්ම පිට කිරීමේ අරමුණ එකක්. නිමිත්ත කියන මේ හුස්ම වදින තැන අරමුණ එකක්. හුස්ම වදින තැනයි ආශ්වාසය ප්‍රාශ්වාසය කියලා අරමුණු තුනක් තියෙනවා. මේ අරමුණු තුන එක සිතකට වැටෙන්නේ නැහැ. කොහොමවත් එක සිතකට වැටෙන්නේ නැහැ. මේ කාරණා තුන නොදන්නේ එක්කෙනාගේ භාවනාම අභිවෘද්ධියට යන්නේ නැහැ. මේ ආස්වාද ප්‍රාස්වාසයි නිමිත්ත කියන හුස්ම වදින තැනයි මේ කාරණා තුන එක හිතකට අරමුණු කරගන්න බෑ කියලා දන්නේ කෙනාගේ භාවනාව සඵල වෙනවා. ඒකට උපමාවක් පෙන්නලා තියෙනවා. මේ අරමුණ තුන එක සිතකට දැනෙන්නේ නැහැ. නමුත් නොදන්නවත් නෙවෙයි. අරමුණ තුනම එක සිතකට නොදැනෙනවා වුණාට භාවනා යෝගියා ඒක නොදන්නවත් නෙවෙයි. ඒකට උපමාව මෙහෙමයි. වඩු කාර්මිකේ කඳක් බිම තියලා කපනවා. කඳක් කිව්වට අත්කියතෙන් කපන්න පුළුවන් ප්‍රමාණයේ ඔය පුවක් කඳක් කියන්නේ පුංචි කඳ කොටයක්. බිම දාලා හිටන් කපනවා. මෙහෙම කපනකොට ඒ වඩු කාර්මිකයාගේ අවධානය තියෙන්නේ මොනවටද? ඒ කියතේ දැටි කඳේ වැදිලා කැපෙනවද? ඒ කඳේ වදින කියද්දති පිළිබඳව තමයි ඒ වඩු කාර්මිකයාගේ කල්පනාව අවධානය තියෙන්නේ. එහාට මෙහාට යන කියද්දති පිළිබඳව කිසිදු කල්පනාවක් ඒ වඩු කාර්මිකයාට නැහැ. ඒ ගැන හිතන්නේ නැහැ. අවධානය යොමු කරන්නේ නැහැ. කියති දැති කඳේ වදිනම නම් ඒ කඳේ වදින කියද්දති පිළිබඳව තමයි ඒ වඩු කාර්මිකයාගේ අවධානය තියෙන්නේ. එතකොට එහාට මෙහාට යන කියද්දති පිළිබඳව කල්පනාවට ගන්නෙත් නැහැ. නමුත් ඒව නොදන්නවත් නෙවෙයි. පදහානංච පඤ්ඤායති පයෝගංච සාධේති විශේෂ මදිගච්ඡති. මේ කාරණා තුනක් සිද්ධ වෙනවා. එයාගේ උත්සාහය අරමේව සිද්ධ වෙලා
බලාපොරොත්තුව මේ කඳ දෙකට කපා ගැනීමයි ඒ වඩු කාර්මිකයාගේ බලාපොරොත්තුව ඔක්කොම සිද්ධ වෙනම සඵල වෙනවා. මේක බුද්ධ දේශනාවේ තියෙන උපමාවක්. මේ උපමාව හරියටම හරි උපමාවක්. කල්පනා කළා තේරුම් ගන්නකොට ආනාපාන සති භාවනා මානසිකාරයට හරියටම හරි උපමාවක්. දැන් මේ උපමාව ගත්තේ මොන මතද? ආස්වාද කියන්නේ එක අරමුණක්, ප්‍රාස්වාද කියන්නේ එක අරමුණක්. ඒ හුස්ම පාර වදින තැන තව අරමුණක්. කාරණා තුනයි. මේ අරමුණු තුන එක හිතකට දැනෙන්නේ නැහැ. නමුත් මේ අරමුණු තුන යෝගාවචරයා නොදන්නවත් නෙවෙයි. අන්න ඒක කියාදීමට තමයි උපමාව ගත්තේ. මේ උපමාවේදී අර වඩු කාර්මිකයා බිම කඳක් තිබ්බා. ඒ කඳක් බිම දැම්ම මොනවටද කපන්න. ඒ බිම දාපු කඳ වගේ තමයි උපනිබන්ධන නිමිත්ත කියන අපි හුස්ම ගන්න හෙලනකොට හුස්ම පාර වදින අරමුණ. නාසයේ අග හුස්ම පාර වදින තැන අර වඩු කාර්මිකයා බිම දමාගත්තු කඳ වගේ තමයි උපමාවට. ඒ කියතේ කියත් දැති වගේ තමයි ආශ්වාස ප්‍රාශ්වාස. හුස්ම ගන්න එක පිට කරන එක කියත් දැති වගේ. මේ ආශ්වාස ප්‍රාශ්වාස වදින්නේ නාසයේ අග ඒකාර උපමාවට අර කඳ වගේ කඳ ඉරන්න මගේ තමයි මේ ආශ්වාස ප්‍රාශ්වාස නාසයේ අග වදින එක. එහාට යනවා මෙහාට යනවා. කියත එහාට යන්න මෙහාට යන්න වගේ හුස්ම ගන්න පිට කරන අරමුණ. ඒ වඩු කාර්මිකයා කඳේ වැදිලා කැපෙන කියද්දති ගැන පමණක් අවධානය යොමු කරගෙන ඉන්නවා. ඒ වගේ භාවනා යෝගියා නාසයේ අග වදින ආස්වාද ප්‍රාස්වාද පිළිබඳව පමණක් අවධානය යොමු කරගෙන ඉන්නවා. ඒ වඩු කාර්මිකයා කඳේ වැදෙන කියද්දති ගැන පමණක් අවධානය යොමු කරගෙන හිටියත් අනෙක් කියද්දති ගැනත් එහාට මෙහාට යන කියද්දති ගැනත් නොදන්නව නෙවෙයි. ඒ වගේ භාවනා යෝගියා නාසයේ අගට හිත යොමු කරගෙන අර හුස්ම පාර වදින එක ගැන කල්පනා කරගෙන හිටියත්
එහාට මෙහාට යන ආස්වාද ප්‍රාස්වාද පිළිබඳව නොදන්නවා නෙවෙයි. අර වඩු කාර්මිකයාට වගේම මෙතන දේශනාවේ තියෙනවා පදහානංච පඤ්ඤායති පයෝගංච සාධේති විශේෂම අධිගච්ඡති. මේ කාරණා තුනක් සිද්ධ වෙනවා. ඒ වඩු කාර්මිකයා බොහොම මහන්සියක් අරගෙන වෑයම් කරලා ඒ කඳ කපනවා. එහෙම කළාම අන්තිමට කඳ දෙකට වෙන් වෙනවා. ඒක තමයි විශේෂාධිගච්ඡති. එයාගේ බලාපොරොත්තු ඔක්කොම සඵල වුණා. පදහානංච පඤ්ඤායති පයෝගංච සාධේති විශේෂමධිගච්ඡති. ඔය කාරණා තුන. මේ උපමාව හරියට හරි එකක්. ඇතම් භාවනා යෝගීන් මේ ආනාපාන සතිය වඩාගෙන යනකොට හරියටම කියද්දති පේලියක් නාසයග වදින්න වගේ සංඥාවල් ඇති වෙනවා. හැමදෙනාටම නෙමෙයි, සමහරුන්ට ඇති වෙනවා. හුස්ම ගන්න පිට කරනකොට හරියට කියද්දති පේලියක් නාසයග වදින්න වගේ. බෝතල පේලියක් කියලා හිටන් අපි හැන්දක් අදිනකොට සිරීස් ගාලා යන්නේ. අන්න ඒ වගේ. නාසයග මේ කියද්දති පේලියක් වගේ හුස්ම ගන්න පිට කරනකොට දැනෙනවා. කියද්දති පේලියක් කියතක් එහාට මෙහාට අදින්න වාගේ මේ වැටහීම එනවා ඇතම් භාවනා යෝගීන්ට. මේ උපමාව හොඳට කල්පනාවට අරගෙන තේරුම් ගත යුතු එකක්. ඒ වගේම බොහොම වටින උපමාවක්. ඒ වඩු කාර්මිකයාට උවමනා කරන්නේ කඳ දෙකට කපා ගන්න. ඒ කඳ බිම දාලා අත්කියතෙන් කපනවා, වෑයම් කරනවා, මහන්සි ගන්නවා. ඔහුගේ කල්පනාව තියන්නේ අර කඳේ වැදිලා කැපෙන කියද්දති ගැන පමණයි. එහාට මෙහාට යන කියද්දති ගැන කල්පනාවක් ගන්නෙ නැහැ. නමුත් ඒව නොදන්නවා නෙවෙයි. ඒ වගේ භාවනා යෝගියා නාසයකට අවධානය යොමු කරගෙන ඔහුගේ කල්පනාව තියෙන්නේ නාසයග වදින හුස්ම පාරවල් පිළිබඳව පමණයි. නම් එහාට මෙහාට යන හුස්ම පාරවල් ගැන කල්පනාවක් නැහැ. නමුත් ඒව නොදන්නවත් නෙවෙයි. වඩු කාර්මිකයාගේ කල්පනාව ඒ කඳ දෙකට කපා ගැනීම. විශේෂ මධිගච්ඡති. ඔහුගේ බලාපොරොත්තුව සඵල වෙනවා. ඒ වගේම භාවනා යෝගියාගේ බලාපොරොත්තුව කෙලෙස් කපා ගැනීම. ඒ භාවනා යෝගියාගේ බලාපොරොත්තුවත් සඵල වෙනවා. පදහානන්ති කතමං පදහානං ආරද්ධ විරියස්ස කායෝපි චිත්තම්පි කම්මනීයං හෝති ඉදං පදහානං. දැන් කලින් පදහානංච පඤ්ඤායති කියලා එකක් කියවුණා. ඒ පදහානං කියන්නේ මොකක්ද කියලා මේ විස්තර කළේ.
ආරද්ධ බිරියස්ස කායෝපි චිත්තම්පි කම්මනීයං ඉදං පධාන. මේ ආරම්භන ලද වීරිය ඇති තැනැත්තාගේ හිත කය දෙකම කර්මණීයට බවට පත් වෙනවා. මේක තමයි ප්‍රධානය කියන්නේ. මොකද්ද මේ කර්මණීය වෙනම කියන්නේ? ඉදිරි භාවනා කටයුතු වලට ධ්‍යාන මාර්ගඵල ලබන්නට ඒ මඟ යන්නට හිත කය දෙක මනාකොට සකස් වෙනවා. කර්මණීය වෙනවා කියන්නේ ඒකයි. ඒ භාවනා කර්මයට යෝග්‍ය වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ආයුධයක් පණ තියාගෙන ඇවිල්ලා කම්මලෙන් කඳකට කොටනවා. ඒක නැවිලා යනවා. මුවාත නැවී යනවා. අනේ ආයුධයේ කර්මණීය නැහැ. කඳේ වැදිලා කැපීමට ඔරොත්තු දෙන්නේ. කර්මණීය නැහැ. එහෙම නැත්නම් ආයුධයක් පණ තියාගෙන ඇවිල්ලා කඳට කෙටුවාම මුවාත කැඩිලා කඩතුළු වෙලා යනවා. අන්න කර්මණීය නැහැ. ඒ ආයුධයේ කඳ කැපීමට ඔරොත්තු දෙන්නේ කර්මණීය නැහැ. ආයුධයක් පණ තියාගෙන ඇවිල්ලා කඳට කෙටුවාම ඒක නැමෙන්නෙත් නැහැ කැඩෙන්නෙත්. අන්න කර්මණීයයි. ඒ ආයුධයෙන් පුළුවන් ඒ කඳ කපන්න. ඒ වගේ මේ භාවනා යෝගියාගේ හිත උදාසීන කම්මලට ඇලිමැලිකම් කම්මැලිකම් ඒ පැත්තට බර වුණා. අර කඳට කෙටුවාම නැමෙන ආයුධේ වගේ අන්න හිත කය දෙකේ යෝගාවචරයාගේ කර්මන්නේ නැහැ. භාවනා කර්මයට යෝග්‍ය නැහැ. ඊළඟට භාවනා යෝගියාගේ හිත භාවනා අරමුණට යොමු කළාම එහෙ දුවනවා පනිනමන විසිරි යනමන අර ආයුධය පණ තියාගෙන ඇවිල්ලා කඳට කෙටුවාම මුවාත කැඩිලා යනවා වගේ කර්මන්නේ නැහැ. ඒ හිතකින් බෑ භාවනාවක් දියුණු කරන්න. ඒ දෙකම නැතුව භාවනා මානසිකාරයේ පවත්වනකොට ඒකට අවධානය යොමු කළාම උදාසීන කම්වලට යන්නෙත් නැතුව හිත කැළඹෙන විසිරෙන පැත්තට යන්නෙත් නැතුව භාවනා අරමුණේ පිහිටලා භාවනා අරමුණේ කාවැදිලා වගේ තියෙනවා නම් ඒ භාවනා යෝගියාගේ සිත භාවනාවට කර්මන්නේ. කායෝපි චිත්තම්පි කම්මනීයං හෝති කියලා විස්තර කළේ ඒකයි. හිත කය දෙක භාවනාවට කර්මනීය වෙනවා. හිත හැකිලීම් උදාසීන ගති වශයෙන් නැමිලා යන්නෙත් නැහැ. උද්දච්ච ගති වශයෙන් කැඩිලා යන්නෙත් නැහැ. මනාකොට සමතාවේ වීරිය සමතාවේ
සමාධි ප්‍රඥා සමතාවේ පිහිටලා අද්ධාදී ඉන්ද්‍රියං සමතාවේ පිහිටලා භාවනාවට යෝග්‍ය වන හැටියට ඒ භාවනා යෝගියාගේ හිත කර්මන්නේ බවට පත් වෙනවා. භාවනා කර්මයට සුදුසු යෝග්‍ය ආකාරයට සකස් වෙනවා කියන එකයි එයින් අදහස් කරන්නේ.